සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. දෙසැම්බර් මාසේ 30 වෙනිදා කෙලවරටම ඇවිල්ලා අවුරුද්දේ 2021 අවුරුද්දේ. අවුරුද්දේ කෙලවරටම ආවයින් පස්සේ හිතලා බලන්න පුළුවන්නේ ඕනනම් ආපස්ස දිහා ඕනනම් ආපස්ස දිහා හැරිලා බලන්න පුළුවන්. ඉස්සරහට ගමනක් යද්දී පාර වරදින එක සාමාන්‍ය දෙයක්. ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉස්සරහට ගමනක් යද්දී පාර වරදින එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි, ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි නිතර නිතර පාර වරදිනවා නම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි, ඒක අසාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ 2021 අවුරුද්දේදී වරදින්න නැති ඉස්සරහට යද්දී පාරවල් හොයාගන්න බැරි වෙන්නේ නැති, හිතපු පාර නෙවෙයි වෙන්නේ නැති ගිහිල්ලා තියෙන්නේ නැත්තේ. සමාලාවට ඩෙඩ් එන්ඩ් එකක් අවසානයක් සහිත පාරකට වෙන්නේ නැති ගිහිල්ලා තියෙන්නේ නැත්තේ. කොහොමුණත් පාරවල් වලදින එක සාමාන්‍ය දෙයක්. හැබැයි නිතර නිතර වරදින එක අසාමාන්‍ය දෙයක් කියලා මතක තියාගෙන 2021 අවුරුද්දේ අග්ගිස්සේදී අපි බලමු ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල දුටුවම් පෙනෙයි. සමහරට වැරදිච්ච තැන්, සමහරට හරි ගියපු තැන්. මේ ප්‍රධාන සිරස්වල. කාට හරි වරදෙදී තව කාට හරි හරියන්න ඉඩ තියෙනවා. අද ඉන්දික හේවා විතරණගේ ප්‍රධාන සිරස්වලය අද පුවත්පතෙන් තෝරගන්නේ බස් ගාස්තුව 17%කින් වැඩි වෙයි. බස් ගාස්තුව 17%කින් වැඩි වෙයි. බසයට ගොඩ වී එක නැවතුමක දුර ගියත් රුපියල් 17යි නව ගාස්තුව අය කිරීම ජනවාරි මාසයේ 5 වෙනිදා සිට ක්‍රියාත්මකයි. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව අවම බස් ගාස්තු රුපියල් 3කින් ඉහළ දමා තිබෙන අතර මේ අනුව මෙතෙක් පවතින රුපියල් 14ක් වන අවම බස් ගාස්තු රුපියල් 17ක් බවට පත්වන අතර එතෙන් පටන් ගාස්තුව 17%කින් ඉහළ දැන්වීමට කටයුතු යොදා තිබෙනවා. නව ගාස්තු අය ගැනීම ජනවාරි මාසයේ 5 වෙනිදා සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජනවාරි 3 වෙනිදා දැන්වීම පළ කරලා ප්‍රසිද්ධියටපත් කරනවා. 5 වෙනිදා ඉඳලා තමයි මේ ගානට ගණන් අය කරන්නේ. රුපියල් 17යි අවම බස් ගාස්තුව. ඒ කියන්නේ 20ම දෙන්න වෙයි වගේ. නැත්තම් ඉතින් කොණ්ඩොස්තර මහත්තයා එක රණ්ඩු හදාගන්න වෙනවනේ. ලංකාදීපෙත් ප්‍රධාන සිරස්තලයේ ඕකමයි නිමල කොඩිතුවක් වාර්තා කරන බස් ගාස්තු නම්වයි අවමය රුපියල් 17යි 5 වෙනිදා සිට ක්‍රියාත්මකයි කියලත් ලංකාදීප පුවත්පත කියද්දී දිවයින පුවත්පත නම් අන්තිම දශමෙටම ගාන හදලා කියනවා අවම බස් ගාස්තු රුපියල් 17යි 17.44කින් බස් ගාස්තු ඉහළ නැගී. අකිත පෙරේරායි වාර්තා කරන්නේ ජනවාරි 5 වෙනිදා සිට මෙය ක්‍රියාත්මක වන බව අකිත පෙරේරා වාර්තා කරනවා. ප්‍රධාන සිරස්වල අතරේ නොවුණත් ලංකාදීප පුවත්පත ප්‍රකාශ කරනවා ගාස්තු වැඩි කිරීම පිළිබඳව සෑහීමකට පත් වෙනවා කියලා ගැමුණු විජේරත්න සඳහන් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපතිවරයා කියනවා ගාස්තු වැඩි කිරීම සෑහීමකට පත් වෙනවා කියලා ඔහු කියන ප්‍රකාශය ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. බස් හිමියන් අතරේ කබෑදිල්ලක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳ පුවත ඉස්සරහට වාර්තා කරන්න කැමති. ඊළඟට උදේජීව ඒකනායක වාර්තා කරන ප්‍රධාන සිරස්තලය අරුණ පුවත්පතෙන් තෝරගන්නවා. ප්‍රධාන සිරස්තලයේ වගේම හරි ආකර්ශනීයයි ඡායාරූපය වාර්තා කරන ක්‍රිෂාන් කාර්යවසම්ගේ ඡායාරූපය ඉස්සෙල්ලා බලන්න. ගෑස් පෝලිමට හේතුව සිලින්ඩර නිකුතුව සීමා වීම. අරුණ පුවත්පත පිටු සැකැස්මේදී වෙනස්කම් කරන එහෙම නැත්නම් අත්හදා බැලීම් කරන බව පේනවා. ගෑස් පෝලිමට හේතුව කියන ඒ වචන තුන නිල් පාටෙන්, සිලින්ඩර නිකුතුව සීමා වීම කහ පාටෙන්. එතකොට මේ ගැටලුව මතුවලා තියෙන නිල් සහ කහ ගෑස් වල ඒ නිසා මේ වර්ණ දෙක භාවිතා කරා වෙන්නට පුළුවන්. දැනට ගෑස් ටැංකිය 65000ක හිඟයක් තියෙනවා. බොරැල්ල කොටාපාරේ ගෑස් පෝලිම තමයි ක්‍රිෂාන් කාර්යවසම් තමන්ගේ කැමරා ඇසට හසු කරගන්නේ. ඒ කැමරා ඇස බොහොම තියුණු කැමරා ඇසක් කියලා පේනවා. මේ ඡායාරූපෙ ටික වෙලා බලන් ඉන්න පුළුවන් ඡායාරූපයක්. පුවත්පත් ඡායාරූපකරණය පිළිබඳ හොඳ ඉවක් ඔහුට තියෙනවා කියලා පේනවා. කොහොමුණත් උදේජීව ඒකනායක වාර්තා කරනවා ලිට්‍රු ගෑස් සමාගම දෛනිකව ගෑස් පිරවූ සිලින්ඩර 80000ක වැඩි සංඛ්‍යාවක් මීට පෙර වෙළඳපොළට නිකුත් කළත් මේ වන විට සිලින්ඩර 30000කට සීමා කරලා තිබෙනවා. ලාබ් සමාගමත් මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර 40000ක් වෙළඳපොළට නිකුත් කළත් මේ වන විට වෙළඳපොළට නිකුත් කරන්නේ සිලින්ඩර 15000යි. ඒ කියන්නේ දෙකම එකතු කරාම 45000ක් විතර වගේ. පාරිභෝගිකයන්ගේ ලබා ගන්නා හිස් ගෑස් සිලින්ඩර් වලින් 30% පමණ විවිධ දෝෂ හඳුනා ගන්නවලු. මොකද මේ නැවත
නැවත කැඳවා තිබෙනවා මේ පහුගිය කාලේ නිකුත් කරපු ගෑස් සිලින්ඩර ඒවා පරීක්ෂා කිරීමට ලක්වීමේදී විවිධ ගැටලු හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම වැල් අලුත් වැඩියා කිරීම සිදු කරන්න ඕනේ. දෝෂ සහිත සිලින්ඩර නිවැරදි තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ජනවාරි මාසයේදී තමයි ආනයනය කරන්න කියලා ඉලෙක්ට්‍රෝ සමාගම කියනවා. මේ තත්ත්වයක් එක්ක තමයි ගෑස් සිලින්ඩර 65000ක විතර හිඟයක් දෛනිකව පවතිනවා කියලා වාර්තා කරන්නේ. ගෑස් පෝලිමට හේතුව සිලින්ඩර සීමා වීම කියලායි වාර්තා කරන්නේ. ඒ කියන්නේ ජනවාරි මාසය මුල දෙසතිය පමණ වනතුරු මේ ගෑස් හිරය තියෙයි කියලායි පැහැදිලි වෙන්නේ. ගෑස් ඇවිල්ලා තියෙනවා. දැන් ගෑස් නැවකුත් තවත් ඊයේ රටට ආව කියලා පෙරේද රටට ආව කියලා ඊයේ වාර්තා වෙලා තිබුණා. හැබැයි ගෑස් සිලින්ඩර් වල තියෙන ගැටලුව නිසා තමයි මේ හිඟේ පවතින්නේ. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා වාර්තා කරන්නේ රන්මලී සෝමසිරි. රබර් පොල් කුරුඳු අපනයනෙන් කෝටි 80000ක ඓතිහාසික ආදායමක් කියලා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. මේ බාධක මැද්දේ කොරෝනා වසංගත මැද්දේ රට ලොක්ඩවුන් කරලා තියෙන අතරතුරේදී ලැබපු ජයග්‍රහණයක් පිළිබඳව රබර් පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80000ක ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 4ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. මේ ඇමරිකන් ඩොලර් බිලියන 4ක් කියලා කියන්නේ මෙතෙක් සංචාරක කර්මාන්තයෙන් උපයපු මුදලට ආසන්න ප්‍රමාණයක්. සංචාරක කර්මාන්තයෙන් සාමාන්‍යයෙන් බිලියන 4.5ක වගේ වාර්ෂික ආදායමක් ලැබුවා. ඒ ආදායම සම්පූර්ණයෙන්ම වගේ අහිමි වුණා. ඒක යම් අඩුවක් එහෙම නැත්නම් යම් මට්ටමකින් පුරවන්න මේ ඓතිහාසික ආදායම හේතු වෙනවා කියලා කියනවා. මේ ඉතිහාසයේ මෙරට ලද වැඩිම අපනයන ආදායම බව වැලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පත්‍රන මහත්මයා ඊයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකදී කිව්වා කියලා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. ලබන අවුරුද්ද තවත් වාර්තාගත අවුරුද්දක් වෙයි. මොකද නැවත තේ වගා කිරීම වැඩි වශයෙන් මේ වසරේදී සිදු වෙනවා. තේ වගාවට අලුතෙන් එක්වන ඕනම කෙනෙක්ට නොමිලේ තේ පැල සහ කොම්පෝස්ට් පොහොර දීමට ආණ්ඩුව සූදානම් වෙනවා. සාම්ප්‍රදායික වගාවෙන් ඔබට ගිහිල්ලා වඩා හොඳ වැවිලි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මේ තේ පැල ඉල්ලුම් කර ඇති සියලු දෙනාට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ තත්ත්වෙන් උසස් ගුණාත්මක තේ පැල ලබා දීමට පියවර ගන්නවා. පෙබරවාරි මාසයේ වෙනකොට පොහොර ගැටලුව විසඳීමටත් අමු තේ දළු වලට ඉහළ මිලක් ලබා දීම සම්බන්ධයෙන් මේ වෙන විට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ නිසා තේ වගාවට ලබන අවුරුද්දත් හොඳ අවුරුද්දක් වෙයි කියලා වාර්තා කරන්නේ. රුපියල් කෝටි 80000ක ආදායමක් කොරෝනා මැද්දේ වුණත් උපයලා තියෙනවා කියලා කියනවා ඇමති රමේෂ් පත්‍රන මහත්මයා මේ අනාවරණය කරන්නේ. හංගුරංකිත අධ්‍යාපන කාර්යාලයේ කෝටියක ගැහිල්ලක් ගිනුම් ලිපිකරුවෙකුගේ වැඩක් විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප වෙන නම් වලට බැර කරලා මහනුවර කේ.එල්. සුරවීරයි වාර්තා කරන්නේ. මේ පුවත ඒ අනුව හංගුරංකිත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුවී තිබෙන රුපියල් ලක්ෂ 97ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. එහි ගිනුම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු. එහි ගිනුම් අංශයට අනුයුක්තව ස්ථිර නෙවෙයි අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු 2012 අවුරුද්දේ සිට මෙකී වංචාව සිදු කර තිබෙන බව දැනට පවත්වා ඇති පරීක්ෂණ වලින් හෙළිදරව් වී තිබෙනවා. දැනට සේවයේ නියුක්ත සහ විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කරගෙන සකස් කළ බැංකු ගිණුම් වලට මුදල් බැර කරමින් මේ වංචාව සිදු කර තිබෙන බව අදාළ විගණන පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මේ සේවකයාගේ බිරිඳගේ නමටත් ගිණුමක් සකස් කළ වසර ගණනාවක් තිස්සේ ඊට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් බැර කර තිබෙන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ නිලධාරිය 2016 වසරේදී බලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවීමක් ලබා දීලා තියෙනවා. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හංගුරංකිත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීමේ කටයුතු සඳහා ඌව අනුයුක්ත කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. එතකොට කොමිෂන් සභා වලිනුත් කනින් රින් ගන්න පුළුවන්. මේ අතරේ ජමිලා හුසේන් වාර්තා කරනවා අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තල PM cancel visit to Dubai Expo amidst economic crisis. මේ ආර්ථික ගැටලුව නිසා එහෙම නැත්නම් ආර්ථිකයේ පවතින ගැටලුව නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනාවක් ලැබුණා ඩුබායි එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගී වෙන ජනවාරි මාසයේ 3 වෙනිදා ඒ ඩුබායි පාලකවරයාගෙන්. හැබැයි මේ ගමන අවලංගු කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළා කියලා වාර්තා කරනවා. The Prime Minister has cancelled the visit to Dubai which was scheduled for next week. ලබන සතියේ යන්න හිමිච්ච චාරිකාව අග්‍රාමාත්‍යතුමා රටේ මූල්‍යමය තත්ත්වය ඩොලර් තත්ත්වය හොඳ නැති නිසා ඒ ගමන අවලංගු කළා කියලා වාර්තා කරනවා. ජාතික පුවත්පත්වල වාර්තා කරන ප්‍රධාන සිරස්තල මේ ඒ අතරේ අවුරුදු 15 දරුවලවා තාත්තා කුඩු ගෙනිච්ච කියලාත් ආරංචියක් තියෙනවා. තව පුවත් බොහොමයක් තියෙනවා. ගෑස් තව කොච්චර දවසකට මේ හිඟේ තියෙයිද නැද්ද? මැටි වලං කතා මේ ඔක්කොම තියෙනවා. ඇඟිලි තුඩින් මේ පිරික්සන්නේ කොහොමද ලෝකයේ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ කියලා අද උදේ වෙද්දී 28 කෝටි 48 ලක්ෂ 63638ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. ලෝක පුරා ඊයේ දවසට විතරක් 15 ලක්ෂ 86464ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. එයින්
4,64,135ක්ම වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඒ වගේම සමස්ත මරණ සංඛ්‍යාව 54,38,159ක් දක්වා වර්ධනය වෙනවා. ඊයේ දවසේ මරණ 6,910ක්, ඒ මරණ 6,910න් 1,666ක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ. ලෝකේ කොරෝනා ආසාදිතයන් 11%කින් සතියක් ඇතුළත වැඩි වෙලා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. අද සහන් වික්‍රමගේ මේ වාර්තාව අරුණ පුවත්පතට ගෙනවා. ලෝකේ කොරෝනා ආසාදිතයන් සතියකදී 11%කින් වැඩි වෙලා. ඒ අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් ඉන්දියාවේ තත්ත්වයේ දරුණු අතට කෙමෙන් හැරමින් තිබෙනවා. පෙරේදාට සාපේක්ෂව ඊයේ දවසේ මේ වැඩිවීම 44%ක්. ඉන්දියාවේ පෙරේදට සාපේක්ෂව ඊයේ රෝගීන් සංඛ්‍යාව 144ක වැඩිවීමක්. ඇමරිකාවේ සහ ප්‍රංශීය ආශාදිතයන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ජනවාරි මුලම වෙනකොට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රංශයේ 2,50,000ක් වෙයි කියලා වාර්තා කරනවා. දවසකට ප්‍රංශයේ ආසාදිතයන් 2,50,000ක් වාර්තා වෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවා සිටිනවා. මොකද ඔමික්‍රෝන් නිසා පවතින අවදානම තවත් ඉහළ ගිහිල්ලා තියෙනවා ඩෙල්ටා පරාදයි. ඩෙල්ටා පරාදයි ඔමික්‍රෝන් තමයි දැන් ඩෙල්ටා ඉක්මවා ගිහිල්ලා ඩෙල්ටා වලින් වාර්තා නොවෙච්ච රෝගීන් ප්‍රමාණයක් ලෝකේ වාර්තා වෙයි කියන අනාවැකිය පළ කරමින් සිටින්නේ. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනාවැකිය තවදුරටත් අද පුවත්පතත් පළ කරනවා. යනවා මීට පෙර ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ප්‍රදේශවල දැන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාපෘතියක් පෙන්වුම් කරනවා. ඒ නිසා මේ නව ප්‍රභේදය නිසා ඇතිව තිබෙන සමස්ත අවදානම ඉතාමත් ඉහළ බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙලෙස වේගවත් ආසාදිතයන් වර්ධනය වීම සඳහා මූලිකවම හේතු වෙලා තියෙන්නේ එකවරක් COVID-19 ආසාදිත වූ පුද්ගලයන් තුළ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමණය කරන්න. ඒ කියන්නේ ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දීමේ හැකියාව ඔමික්‍රෝන් ප්‍රභේදය සතුව තියෙනවායි කියන විශ්වාසය මත. ඒ කියන්නේ එකපාරක් රෝගය හැදිච්ච කෙනෙක්ට වුණත් එකපාරක් රෝගය හැදිලා සනීප වුණාම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය අපේ ශරීරයට වර්ධනය වෙනවා. දැන් ඔමික්‍රෝන් ප්‍රභේදයට පුළුවන් කියලා මතයක් ගොඩනගනවා මේ නැවත ගොඩනැගුණු අපේ ප්‍රතිශක්තියට පහර දෙන්න. ඒ කියන්නේ අපේ බට හමුදාවට පහර දෙන්න පුළුවන්කම තියෙනවා ඔමික්‍රෝන් ප්‍රභේදයට. ඒ නිසා තමයි එන්නත ලබා ගැනීම වැදගත් වෙන්නේ. එන්නත් කරන ගැන කිව්වම ලංකාවේ මේ වෙනකොට තුන්වන මාත්‍රාවත් 50%කට ආසන්න පිරිසකට ලබා දීලා තියෙනවා. හැබැයි එන්නත ලබා දීම ලෝකේ බොහෝ රටවල් වල 2%කටවත් කරගන්න බැරි වෙලා තියෙනවා. එන්නත ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ වෙච්ච වෙලාවේදී කිව්වා නෑ ඔහොම කරන්න බෑ, ඕක කරන්න බෑ. ඔය කිව්වට එන්නේ නෑ ලංකාවට කියලා. ඊට පස්සේ එන්නත ගෙනාවා, සයිනෝෆාර්ම් එන්නත ගෙනාවම කිව්වා චීන එන්නත කියලා. ඒක ගැන කිව්වා පරීක්ෂණාගාර මියන් බවට පත් කරන්න යනවා. විදින්න එපා, විද ගන්න බෑ. එන්නේ නෑ කියලා එන්නත විශ්වාස කරපු වෙලාවෙ එහෙම නැත්නම් එන්නතේ එයි කියලා විශ්වාසයක් නැති වෙලාවකේ රටේ අන්තිම මනුස්සයටත් විද්දට පස්සේ තමයි අපි විදගන්නේ කියලා ඒ හැමෝමත් විදගත්තා. ඊළඟට එන්නත ලබා ගත්තයින් පස්සේ ඒක වර්ග කරන්න විවිධ වර්ග හැදුවා විදින්න එපා කියලා. ඊළඟට තවදුරටත් කොහොම හරි එන්නත ලබා දෙද්දී ජනතාව එන්නත ලබා ගනිද්දී ආයෙ කිව්වා මේ එන්නත මෙච්චර මේ ගාණක් එන්නේ කොමිස් ගහන්න ඕන නිසා කියලා. ඔන්න උත්තර හම්බ වෙලා තියෙනවා. අවංකකමට ආසියානු බැංකුවෙන් සන්තෝෂමක්. එන්නත් වලට ගෙවූ ඩොලර් කෝටි 8.5 ආපසු දෙයි. සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා කොමිස් ගැහුවා කියලා කිව්වනේ. සයිනෝෆාර්ම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකක වී ඇතැයි ඖෂධ නියාමනයේ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියනවා. ඒ ආයතනයේ මේ තීරණයට පැමිණලා තිබෙන්නේ එන්නත් ගෙන්වීමේ කටයුතු සාර්ථක ආකාරයෙන් සිදු කිරීම සහ එන්නත් ගෙන්වීමේ ගනුදෙනුවල පාරදෘශ්‍යභාවය ට්‍රාන්ස්පේරන්සි තිබිච්ච නිසා කියලා අමාත්‍යවරයා සඳහන් කර රාජ්‍ය අමාත්‍යවරයා කියනවා. එන්නත් වලට ගෙවූ ඩොලර් කෝටි 8.5 ආපසු දෙයි කියලා වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඒ නිසා අර එන්නත් වැඩපිළිවෙල එන්නත් කරන වැඩපිළිවෙල එහෙම නැත්නම් කොවිඩ් මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල සාර්ථකත්වයේ පිළිබඳ බුද්ධිමත් රටේ ජනතාව තීන්දුවක් ගනිවි හිතලා බලාවි. ඊළඟට ඔමික්‍රෝන් ප්‍රභේදයේ අවදානම ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා කිව්වනේ. බූස්ටරය නොගැනීම නිසා මෙරට වැඩිහිටි ජනගහනයෙන් 50%කගේ ජීවිත අවදානමයි කියලා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියනවා. බූස්ටරේ ගන්න අවදානම තියෙන මෙරට වැඩිහිටි ජනගහනයට විවිධ මිත්‍යා මත හේතුවෙන් එන්නත ලබා ගැනීම තවමත් ප්‍රමාද කරලා තියෙනවා. හැබැයි එන්නත ලබා ගන්න. ඒ වගේම සන්දා කරුණාරත්න වාර්තා කරනවා කශේරුකාවට අනුතුරු වූ අයට කොවිඩ් අවදානම වැඩි කියලා. කශේරුකාවට අනුතුරු අයට කොවිඩ් අවදානම වැඩි කියලා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියනවා. ඊයේ තිබිච්ච සම්මන්ත්‍රණයකදී තමයි මේ බව කියන්නේ. කශේරුකාවට සහ පිටකොන්දට සම්බන්ධ අනුතුරු වලට ලක් වූ පුද්ගලයන්ට කොවිඩ් වෛරසයේ වැළඳීමේ අවදානම අධික බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කරනවා කියලා කියනවා. සමිත ගිනිගේ මහත්මයාගේ කතාවක් තමයි ඉස්සෙල්ලා කිව්වේ. විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයාගේ මේ සමිත සිරිතුංග මහත්මයාගේ කතාවක් කියලා කියන්නේ.
රට තුළ සිදුවන හදිසි අනතුරු වලින් දල වශයෙන් මිලියන 1.3ක ප්‍රමාණයක් වසරකට රෝහල්ගත වන බවත් නිවෙස් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු බහුල බවත් ඒ මහතා ප්‍රකාශ කළා. මොකක්ද මේ අනතුරු? විශේෂයෙන්ම දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3 අවුරුද්දකට ලක්ෂ 13ක් විතර හදිසි අනතුරු වලින් රෝහල්ගත වෙනවා. මොන වගේ අනතුරුද? වැටීම්, සත්ව සපාකෑම්, විදුලි සැරවැදීම්, පිලිස්සීම්, සත්ත්ව දෂ්ට කිරීම, විෂවීම්, දියගිලීම් මේ වගේ ඒවායින් තමයි ලක්ෂ 13ක් විතර පිරිසක් අවුරුද්දකට රෝහල්ගත වෙනවා මේ වගේ හදිසි අනතුරු වලින්. ඒ කියන්නේ මේ හදිසි අනතුරු කියලා කියන්නේ සමහර විට අපිට වළක්වා ගැනීමේ හැකියාව තිබෙන ඒවා. හදිසි අනතුරු කියලා කියන්නේ අපිට වළක්වා ගැනීමේ හැකියාව තියෙන ඒවා. හදිසි අනතුරු වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි COVID-19 වැළඳීමේ අවදානම අවම කරගන්න පුළුවන්. ඒ නිසා තමයි තුන්වන මාත්‍රාව ලබා ගන්න කියලා කියන්නේ. මේ වෙනකොට ලෝකීය අර්බුදයකට පත් කරලා තියෙන්නේ COVID-19. ලංකාවට ඒ අර්බුදය තදින්ම දැනුණා. ඒ අර්බුදයේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ. හිඟයට හේතුව ගෑස් සිලින්ඩර වලට ගෑස් පිරවීම භාගයට සිද්ධ වීම. එහෙම නැත්නම් හිඟයට හේතුව සිලින්ඩර වලට ගෑස් පිරවීම භාගයට බැස්සීමයි. සිලින්ඩර වලට ගෑස් පුරවන ප්‍රමාණය දෛනිකව නිකුත් කරන ප්‍රමාණය භාගයකට අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මේකට හේතුව කියලා වාර්තා කරන්නේ. අර ඡාරූපේ නැවත වතාවක් මතක් වෙච්ච නිසා ගෑස් භූමිතෙල් හිඟේ තවමත් කියලා ලංකාදීපේ වාර්තා කරනවා මුදිතා දයානන්ද සහ නිවර්තනා දිසානායක. කොළඹ ඇතුළු ප්‍රදේශයේ රැසක ගෑස් හා භූමිතෙල් හිඟය ඊයේ දවසෙත් පැවතුණා. හැබැයි පෙරේදට සාපේක්ෂව නම් පෝලිං තිබුණේ නැහැ කියලත් ඡාරූප වාර්තාකරු රුෂිරු කොළඹ තන්ත්‍රී ලංකාදීපේට වාර්තා කරනවා. මුදිතා දයානන්ද වාර්තා කරන විදිහට ගෑස් භූමිතෙල් හිඟේ තවමත් තියෙනවා. හැබැයි පෙරේද තරම් පෝලිං තිබුණේ නැහැ. ලංකාදීප පුවත්පතේ තවත් මුල් පිටුවේ ඡාරූපයක් තියෙනවා. සුපිරි වෙළඳ සැල් වලටත් මැටි වලං දර ඇවිල්ලා තියෙනවා. ගෑස් හිඟේ හේතුවෙන් මේ දිනවල සුපිරි වෙළඳ සැල් වල කොළඹ නගරයේ පවා රාක්ක තුල දර මැටි වලං ආදී අසුරා තිබුණු දැකගත හැකි. කොළඹ එක්තරා සුපිරි වෙළඳ සැලක රාක්ක තුල මැටි වලං මෙන්න මෙහෙමයි තිබුණේ කියලා ශාන්ත රත්නායකගේ කැමරාවේ සටහන්ව තිබෙනවා. එතකොට මේ අර්බුදයේ අවස්ථාවේදී ගෑස්, කිරිපිටි, ඉන්ධන ගැන කිව්වම ඉන්ධන මිල ගැන අපි ගිය සතියේ වාර්තා කළා. කිරිපිටි මිල යලිත් නැගී කියලා ඔන්න අද ලංකාදීපේ වාර්තා කරනවා. යොහාන් බාසුලයි වාර්තා කරන්නේ ආනයනික කිරිපිටි මිල අද නැවත ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර ලංකාදීපයට කිව්වා කියලායි කියන්නේ. වෙනද නම් පාරිභෝගික අධිකාරිය ඒක කතා කරලා තමයි මිල වැඩි කරන්නේ. දැන් මාධ්‍ය ප්‍රකාශකත් මිල වැඩි කරනවා. එතකොට මිල වැඩි කරන්න වෙලා තියෙන්නේ එහෙම ක්‍රමවේදයකින්. ඒ අනුව අද අරුණ පුවත්පත අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා මිල වැඩි කරන ගාන වැඩි කරන මිල කීයද කියන අනාවරණ කරන්නේ නැහැ. කොහොමුණත් අද දවසේදී කිරිපිටි මිල නැවත වතාවක් වැඩි කරනවා කියලායි කියන්නේ. ඒ වගේම කිරිපිටි වලට වගේම කිරි පැකට් සඳහාත් මිල වැඩි කිරීමට සිද්ධ වෙවි. කිරි පැකට් වලත් මිල වැඩි කිරීමට සිද්ධ වෙයි කියලායි අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒකට හේතුව තමයි කිරිපිටි එහෙම නැත්නම් දියර කිරි වෙළඳපොළට නිකුත් කරන ටෙට්‍රා පැක් එකේ ගාන වැඩි කරන්නේ. ඒකට බද්දක් පනවන්න තීරණය කළා තිබෙනවා. කිරි පැකට් බද්ද නිසා දියර කිරි නිෂ්පාදනය පහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මිල ඉහළට යාමේ අවදානමක් තියෙනවා කියලා නිර්මාණ ගුණරත්න වාර්තා කරනවා. මේ අනුව 105ක බද්දක් නිකුත් කරලා තියෙනවා. එහෙම නැත්නම් බද්දක් ක්‍රියාත්මක වෙන බව සඳහන් කරනවා. දියරකිරි ආනයනය දියරකිරි සඳහා භාවිත කරන එහෙම නැත්නම් දියරකිරි බහාලීම සඳහා භාවිතයට ගන්න ඇසුරුම් වලට මේ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේගෙන් මව්බිම කරපු විමසීමකදී ඔහු කියන්නේ අපේ සමාගම සතුව මාස 6කට ප්‍රමාණවත් හිස් කිරි පැකට්, ඒ කියන්නේ ටෙට්‍රා පැක් එක තියෙනවා. හැබැයි හිස් කිරි පැකට් ආනයනය කිරීමේදී ගෙවන 105ක බදු මුදල සඳහා සහනයක් ලබා දෙන්නයි කියලා ඉල්ලලා තියෙනවා. ඒ සහනය නොලැබුණොත් අපිට ගැටලුවක් මතුවේ, මිල වැඩි කරන්න වෙයි. එහෙම නැත්නම් යම් විදියකින් හිස් කිරි පැකට් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට නොහැකුණොත් ඒ සඳහා විකල්ප පියවරක් විදියට ප්ලාස්ටික් බඳුන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකටත් තාම නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. කිරිපිටි මිලත් අද වැඩි කරනවා කියලා කියනවා. වැඩි කරන මිල ප්‍රකාශයට පත් කරනවා කියලා කියනවා. ඒ වගේම දියර කිරි නිෂ්පාදනය පහළ බහැලා තියෙනවා. ටෙට්‍රා පැක් එකට බද්දක් ගහපු නිසා ඒ ගැටලුව විසඳ නොගත්තොත් දියර කිරි මිලත් වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. මිල වැඩි වුණාම අපිට ගමේ යන්න බෑ කියලා සමහර උදවිය කියනවානේ. සමහර දේශපාලනඥයන් එහෙම කියනවා. පෝර ප්‍රශ්න ආවම අපිට ගමේ යන්න බෑ. දැන් අපිට ගමේ යන්න බෑ කියලා. කොහොමුණත් ප්‍රශ්නයක් තියෙන වෙලාවක බය නැතුව පාරට බැහැලා එහෙම ප්‍රශ්න විසඳන්න එහෙම නැත්නම් ප්‍රශ්න ගැන හොයා බලන ආදර්ශය වටිනවා.
ඊයේ එහෙම ආදර්ශයක් ලැබුණා. ඒ තමයි පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිගයක් නැති බව පිටකොටුවේ තොග වෙළඳුන් සහතික වුණා කියලා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි කියලා අනුර ප්‍රේමලාල් වාර්තා කරනවා අද දිනමින පුවත්පතට. ඊළඟට චාමර පල්ලෙගෙදර තවදුරටත් වාර්තා කරනවා වරායේ හිර වෙලා තියෙන භාණ්ඩ මුදා හැරීමට අවශ්‍ය ඩොලර් ඊයේ මුදා හැරියා කියලා. වෙළඳ පොලේ කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබමින් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් ඊයේ මුදා හැරීමට රජය පියවරගත් බව අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වලු. කුමක් සිදු වුණත් ජනතාවගේ ස්වෛරීත්වයට නිදහසට වගේම රැකියා සුරක්ෂිතභාවයට බලපෑම් කරන අන්දමේ තීරණ ගනිමින් ජාත්‍යන්තරයට යෑමට බලාපොරොත්තුවක් නොමැති බවත් මොකක් හරි ක්‍රමවේදයකින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවත් හිතම සඳහන් කළා කියලා අරුණ පුවත්පත කියනවා. මේ පිටකොටුවේ ගියේ ඇයි? දවස් කිහිපයක ඉඳලා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැතිර පවතින බවට අසත්‍ය ප්‍රකාශයක් අසත්‍ය කතාවක් පැවතිරෙනවා. ඒ ගැන සොයා බලන්න තමයි භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳ සොයා බලන්න තමයි පිටකොටුවේ තොගවලඳ හුවමාරුවට ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරතුනේ. එම සංචාරය අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාත් බන්දුල ගුණවර්ධන මහත්මයාට කතා කරලා තිනවා වෙළඳ පොලේ සහල් හිඟයක් තියෙනවද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට ඇමතිවරයා සඳහන් කරලා තියෙන්නේ මම මේ දැන් ඉන්නේ පිටකොටුවේ මුළු රටටම හාල් බෙදෙන තැන එතන කිසිම හැඟියක් නැහැ කියලා. අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෙළඳ පොළ තුල කෘත්‍රිම සහල් හිඟයක් මවා සහල් මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇති බවත් ඒ හරහා අවාසිය භුක්ති විඳීමට සිදුවන්නේ පාරිභෝගිකයන්ට කියලා. කොහොම වුණත් මෙහෙම ගැටලුවක් තියෙන වෙලාවක පාරිභෝගිකයෝ හූ කියයිද වෙළඳු හූ කියයිද ඒ අවදානම අරගෙන බය නැතුව ගැටලුවට මුහුණ දෙනවට ඒකට සුදය පළ කරන්න ඕනේ. එහෙම තමයි වෙන්න ඕනේ. නිල විදේශ සංචිත ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළට කියලා අද පුවත්පත වාර්තා කරනවා. 2021 අවුරුද්දේ අවසාන වන තෙක්ම මේ මට්ටමේ පවතිනු ඇතැයි කියලා තමයි අද පුවත්පතට අජිත්මාත් ගබ්‍රාල් මහත්මයා මුදල් මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. හැබැයි විදේශ සංචිත වැඩිවීම කැලණියේ ණයාගේ කතාව වගේ එකක් කියලා ආචාර්ය හර්ෂද සිල්වා කියනවා. සංචිත වැඩි වූ ආකාරය පිළිබඳ මූලාශ්‍ර හෙළි කිරීමෙන් මහ බැංකුව හිතාමතාම වැළකීලා කියලා ඔහු චෝදනා කරනවා. ඒ අනුව මේක මාධ්‍ය සංදර්ශනයක් විතරයි කියලායි කියන්නේ. හැබැයි නිල විදේශ සංචිත ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළට 2022 වසර පුරාත් මේ සංචිත හිතකර මට්ටමක පවතිනු ඇති බව විශ්වාස කරනවා කියලා ශමිල පෙරේරා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 අවුරුද්දට සහ දෙසැම්බර් 2022 අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශයට පත් කරපු අදහස් පිළිබඳ සමාලෝචනය කරමින් තමයි අද පුවත්පත සඳහන් කරන්නේ. ඒ වගේම මේ විදේශ සංචිත ප්‍රමාණය ආරක්ෂිත සංචිතයක් විදිහට තියාගන්න හොල්ලන්නේ නැතුව තියාගන්නවා කියලත් අද අරුණ පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරනවා මහ බැංකුව අධිපතිවරයා නයන තරංග ගමගේ වාර්තා කරන්නේ. යනෝ චීනයත් එක්ක කතා කරලා ලබාගත්ත මේ ණය මුදලත් එක්ක ඩොලර් බිලියන 1ක සංචිතයක් අපිට තියෙනවා. හැබැයි මේ ඩොලර් බිලියන 3.1ක සංචිතය හොල්ලන්නේ නැහැ කියලා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය අරුණ පුවත්පත වාර්තා කරනවා. අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට නයන තරංග ගමගේ වාර්තා කරනවා චීනෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5ක වටිනා හුවමාරු ණය මුදල සොක් පහසුකම එක්ක ඩොලර් බිලියන 3.1ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. කිසිදු ආකාරයක කටයුත්තකට වැය කරන්නේ නැතුව ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා කියලා. මහ බැංකුවේ ප්‍රකාශකයෙක් අරුණට සඳහන් කළේ ආනයනයේ ඇතුළු කටයුතු වෙනුවෙන් විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. රෙමිටන්ස් සහ ටුවරිසම් වලින් එන සංචාර කර්මාන්තයෙන් එන මුදල් භාවිත කරනවලු භාණ්ඩ ආනයනය සඳහා මේ මුදල සංචිතයක් විදිහට පවත්වා ගන්නවා. ඒ වගේම දැනට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය යම් පමණකට අවසන් කිරීම සඳහා ඉදිරි දින දෙක තුලදී ආනයනකරුවන් වෙත නිදහස් කිරීම සඳහා මහජන බැංකුව සහ ලංකා බැංකුව මගින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් නිදහස් කිරීමටද මහ බැංකුව පියවර ගනු ඇතයි කියලා සඳහන් කරනවා. මහ බැංකුව මහජන බැංකුව සහ ලංකා බැංකුව හරහා මේ ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට අපේක්ෂා කරනවා කියලාත් සඳහන් කරනවා. ඒකේ අරමුණ තමයි වෙළඳපොලේ පවතින භාණ්ඩ හිඟය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ඒවා පාලනය කර ගැනීම. සල්ලි නෑ කියලා කිව්වට පහුගිය නත්තල්දා රෑ දැක්ක කොයිතරම් පිරිසක් එහා මෙහා ගියාද සාප්පු සවාරියේ ගියාද කියලා. ඒ වගේම දැන් හෙට දවල් ඉඳලා කී දෙනෙක් අධිවේගී මාර්ගේ එහෙම නැත්නම් ගම රට යන්න පෝලිං වල ඉඳීද වාහන පොලිමේ ඉඳීද එහෙම බැලුවම සල්ලි නෑ කියලා කිව්වට බලන්න සුකෝපභෝගී මහල් නිවාස වලින් 96%ක්ම විකිණලා මේ අවුරුද්දේ තුන්වන කාර්තුව සම්බන්ධයෙන් කරපු අනාවරණයක් තමයි මේ
මේ අවුරුද්දේ තුන්වන කාර්තුව අවසන් වෙන විට රටේ ඒ වන්නවට ඉදිරි කළා තිබිච්ච සුඛෝපභෝගී මහල් නිවාස වලින් 96%ක්ම විකුණලා අවසන්. වැඩිපුරම අරගෙන තියෙන්නේ අපේ අය ශ්‍රී ලාංකිකයන්. මෙලෙස ස්කෝපෝගී මහල් නිවාස මිලදීගෙන ඇති පුද්ගලයන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන්. ද්විත්වපුරවැසියන් සහ විදේශිකයන් මිලදීගෙන තිබෙන සමස්ත අතරින් සුඛෝපභෝගී මහල් නිවාස කිහිපයක් පමණයි. මෙලෙස අලෙවි ඇති සුඛෝපභෝගී මහල් නිවාස අතුරින් ජනප්‍රියම මිල කාණ්ඩ, ඒ කියන්නේ බොහෝ දෙනෙක් අරගෙන තියෙන්නේ රුපියල් මිලියන 25. ඒ කියන්නේ කෝටි 2.5 ගානේ විකුණන කාණ්ඩය. එහි ප්‍රතිශතය 54%ක්. ඒ කියන්නේ කෝටි 2.5 ඇපාර්ට්මන්ට්ස් අරගෙන තියෙනවා 54%ක්. වැඩි දෙනෙක් මිලදී ගන්න ඒ ප්‍රමාණය. ඊළඟට කෝටි මිලියන 25-34 ප්‍රමාණය 32%ක් අරගෙන තියෙනවා. මිලියන 50-74 ප්‍රමාණය 8%ක් අරගෙන තියෙනවා. මිලියන 75ට ඒ කියන්නේ කෝටි 7.5ට වඩා වැඩි ඇපාර්ට්මන්ට්ස් එහෙම නැත්නම් මහල් නිවාස ඒකක ලබාගෙන තියෙන පිරිස 5%යි. ඒ අනුව සල්ලි නෑ කියලා කිව්වට සල්ලි කැරකෙනවා. ඒ අනුව තමයි මේ අවුරුද්දේ තුන්වන කාර්තුව වෙනකොටත් එක පැත්තකින් ගත්තාම රටේ ඒ වෙනකොට ගොඩනගලා තිබිච්ච ඉදිකරලා තිබිච්ච මහල් නිවාස වලින් 96%ක්ම විකිණිලා අවසන්. ඒන් වැඩිම ප්‍රමාණයක් මිලදීගෙන තියෙන්නේ ලාංකිකයන්. එතකොට එක පැත්තකින් සල්ලි නැහැ කියන නිගමනය සහ අනිත් පැත්තෙන් බැංකුවල සල්ලි දාලා තියෙනවට වඩා මේ මුදල එළියට ඇදලා ඒක ආයෝජනය කරන එක වඩා ලාභදායී කියලා එක් පිරිසක් විශ්වාස කරනවා කියලා තව පැත්තකින් කියන්න පුළුවන්. මේක ආර්ථික අංශයෙන් මේක ගැන තව පැතිවලින් කතා කරන්න පුළුවන්. ඒක ආර්ථික විශ්ලේෂකයෝ කතා කරලා කියයි. ඉල්ලා අස්වන බවට කතා පැතිරීම අගමැති මහින්දව දුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කරන ප්‍රකාශය දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා අද පුවත්පතට. ඒ අනුව ඉල්ලා අස්වීමේ ගැන කතා කරනවා. ඒක එහෙම වෙන්න පුළුවන්ද? දිනේෂ් සමරකෝන්ගේ වාර්තාව අනුව මේ රටේ ආරංචියක් එනවා හැමතැනකම වගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස්වෙන්න යනවා කියලා. හැබැයි අපිට හිතෙනවා මේක මහින්ද රාජපක්ෂ මහත්මයා එලවන්න ගත්ත කුමන්ත්‍රණයක්ද කියලා. මොකද අපි පැහැදිලිවම කියනවා මේ කටකතා පතරවන ඇත්තන්ට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස්වෙන තීන්දුවක් අරගෙන නැහැ. එහෙම වුණා නම් මුලින්ම අපි දන්නවා. මොකද හේතුව මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 මහමැතිවරණයෙන් පැරදිලා හුදකලාව ඉන්න වෙලාවක අපි තමයි කතා කරලා එන්න කිව්වේ. එතුමා අපේල්ලින් පිළිගෙන තමයි අභයාරාමයේ මූලස්ථානයක් කරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කළේ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඊළඟට දේශපාලනයේ මොන වගේ පෙරලි සිද්ධ වෙයිද? අපි එකතු වෙලා සජබ එජප දෙක එකතු වෙලා ආණ්ඩුව පරද්දනවා කියලා දිගම්බරම් ඉදිරි ඡන්ද සැලසුම හෙළි කරයි කියලා වාර්තා කරන නෝවුඩ් රංජිත් රාජපක්ෂ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමයි හිටපු අමාත්‍ය දිගම්බර මහත්මයා මේ බව කියන්නේ. ඉදිරි පැවැත්වෙන මැතිවරණ වලට සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි එක්ව තරඟ කරලා වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා. දිගම්බරම් ඉදිරි ඡන්ද සැලසුම හෙළි කරනවා. එජප සජබ එකතු වෙලා ආණ්ඩුව පරද්දනවා කියලා දිගම්බරම් ඉදිරි සැලැස්ම කියද්දී ජනතාව බලාගෙන ඉන්න ආණ්ඩුව ගෙදර යවන්න කියලා 37 නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සමගි ජන බලවේගයේ ඔහු කරන ප්‍රකාශය අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවකයි මේ වාර්තාව කරන්නේ. ඒ අනුව 2022 අවුරුද්ද ආරම්භ වෙන සුබදායක තත්වයක් මත නෙවෙයි 2022 අවුරුද්ද සුබදායක වෙන්නේ නැහැ කියලා මේ වන විටත් පේන්න තියෙනවා. ඒ නිසා ලබන අවුරුද්ද ජයග්‍රාහී වසරකට පෙරනිමිත්තක් වෙයි අපට. ඒ අනුව ජනතාව බලාගෙන ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න, නිලධාරීන් ගෙදර යවලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ජනතාව බලාගෙන ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න කියලා ඔහු ජනතාවට ප්‍රකාශයක් කරනවා. ඊළඟ පාරත් අපි විපක්ෂයේ වාඩි කරවලා වැඩක් නැහැ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කරන ප්‍රකාශය වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. මව්බිම පුවත්පතටයි මේ වාර්තාව ගෙනෙන්නේ අද දවසේදී. යනුව ඊළඟ අවස්ථාවේදීත් අපි විපක්ෂ තියලා වැඩක් නැහැ කියලා ඔහු චෝදනා කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියලා චෝදනා කළාට පළක් නැහැ. අපි එක මිටකට එකතු වෙලා අපේම ආණ්ඩුවක් හදමු කියලායි ඔහු කියන්නේ. යනුව වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න අපි වත්මන් ආණ්ඩුවේ ඉන්න පිරිසගෙන් මේ රට හදන්න බෑ. රටේ ජනතාවගෙන් බලය ඉල්ලන්නේ මැතිවරණයක් කරහා කලින් එන කවර හෝ මැතිවරණයකදී රටේ ජනතාවට පුළුවන් ඡන්දය දීලා අපිව බලයටපත් කරන්න. රාජපක්ෂල සජිත්ලා දෙගොල්ලම අසාර්ථක බව කෙටි කාලයක් තුළ හොඳින්ම පෙනුණා. අපි දෙවන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා පක්ෂය දිනවීම සඳහා. ගම්මට්ටමින් මහා පාර එහෙම නැත්නම් අපි ගම්මට්ටමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ජනවාරි මාසයේ ඉඳලා හැම ග්‍රාම සේවා වසමකම හැම පෝලිං බූත් එකකම අපි අපේ ජාතික ජනබලවේගයේ මහජන සභාව පිහිටුවනවා. මේ වෙනකොටත් අපි ජනතාව අපාරට බස්සලා තියෙනවා. සටන් දියත් කරලා තියෙනවා. ඕන්න එහෙම කියනවා
අපිව ඊළඟ වතාවේ ඊළඟ පාරත් අපිව විපක්ෂේ තියන්න එපා කියලා නලින් ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමා කියනවා. දැන් එතකොට පැහැදිලි කවුද ජනතාව පාරට බැස්සුවේ කියලා, ගොවි උද්ඝෝෂණ පිටිපස්සේ හිටියේ කවුද කියලා, ගුරු උද්ඝෝෂණ පිටිපස්සේ හිටියේ කවුද කියලා, ඒ කුමන අරමුණින්ද කියලා පැහැදිලි. ඒක ඕනනම් තවදුරටත් පැහැදිලි කරන්න සාක්ෂියක් තමයි මේ දියර පොහොර කෑන් මහියංගන සභාව ගඳගස්සයි. රංජිත් කරුණාවීර මහියංගන ඉඳලා වාර්තා කරනවා දියර පොහොර කෑන් හලන්න ඕනේ දියවන්නාවේ කියලා සභාපති කේ.පී. ගුණවර්ධන කිව්වා කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී දියර පොහොර කෑන් බහ හැලූ අවස්ථාව. මහියංගන සභාවේ මහියංගන ප්‍රාදේශීය සභාවේ අවසන් සභාවාරයේ ඊයේ තිබි අවස්ථාවේදී තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා දියර පොහොර කෑන් එකක් සභාපතිවරයා ඉදිරියේ හැලීම හේතුවෙන් අධික දුර්ගන්ධයක් නිසා සභාව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. එතකොට දැන් පහුගිය දවස්වල ටීවී වල ඔබ දැක්කා ටීවී කැමරා ගෙන්නගෙන ගොවි ජනතාව දියර පොහොර හලනවා, විසි කරනවා, ඒවා වතුරට දානවා, ඒවා බල්ලට දානවා කියලා පෙන්නවා. බල්ලෝ ඇවිත් ලෙව කනවා කියලා පෙන්නවා. ඒ පොහොර, ඒ ෆිෂ් ටොනික් මාළු අපද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු දේශීය පරිසර හිතකාමී පොහොරක්. ඒකට ඒවා කවුද විසිකලේ? දැන් පැහැදිලි නේද? දියර පොහොර කෑන් මහියංගන සභාව ගඳගස්සයි කියන ප්‍රවෘත්තියත් එක්ක. එතකොට ගොවීන්ට මුවා වෙලා කවුද ගොවීන් වගේ හැසිරුණේ කියන කාරණා පැහැදිලි. අපිට දැඩි විවේචන තියෙන්නේ මේ පරිසර හිතකාමී ගොවිතැන සඳහා යන්න තිබිච්ච අවස්ථාව පමා කරගන්න මේ රසායනික පොහොර කෘමිනාශක ගෙන්වන සමාගම් වලින් මුදල් ලැබපු පිරිස් කටයුතු කිරීම ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. මොකද ඒ අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනයක්. අනාගතයට රටට මේ පරිසරයට ආදරය කරන මිනිස්සු කවදාවත් එහෙම දේවල් වලට එකඟතාව පළ කරන්න බෑ. ඔය කියන කවුරුවත් කතා කළාද රසායනික පොහොර මාෆියාවක් තියෙනවා කියලා, ඖෂධ මාෆියාවක් තියෙනවා කියලා කතා කළාද? රසායනික පොහොර ගෙන්වන සමාගම් වලට එරෙහිව ඔය ජාතික වීරෝ කතා කළාද කියන ප්‍රශ්නය බුද්ධිමත් ජනතාව ඉස්සරහා තියන්න කැමති. මහියංගන ප්‍රාදේශ සභාවේ ගඳ ගැහුවේ ඒ රසායනික පොහොර නෙවෙයි. නම් මොනවද ඒ ගඳ ගැහුවේ? කාගේ දේශපාලන ප්‍රතිපත්තිද, කාගේ දේශපාලන අරමුණුද ඒ ගඳ ගැහුවේ? මේ හැරෙන්නේ තෙල් ටැංකි ටිකටත් ඉන්දියාවට දෙන්න කියලා, මේ හැරෙන්නේ තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන්න කියලා ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ චෝදනා කරනවා. චාමර අමරසූරිය වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. ඒ අනුව මේ තිකුණාමල තෙල් ටැංකි පිළිබඳව මේ කතාබහ එන්නේ. ඒ අනුව මේ හැරෙන්නේ තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ චෝදනා කරනවා. චාමර අමරසූරිය වාර්තා කරදී නව සමාගම හදන්නේ තෙල් සංස්ථාව යටතේමයි කියලා මෙති උදේ ගම්මන් පිළ කරන ප්‍රකාශයත් වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඒ අනුව වෘත්තීය සංගම් චෝදනා කරන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියලා මේ සමාගම නම් කරන්නේ ලංකා කියන කොටස අත්හැරලා ඒ තමයි පැහැදිලි ඉන්දියාවට දෙන්න කියලා. හැබැයි අමාත්‍යවරයා කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් විදිහට තෙල් ටැංකි කළමනාකරණය කිරීම සඳහා මේ නව සමාගම පිහිටුවනවා කියලා. මේ සමාගම පිහිටුවීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමාගම ස්ථාපනය කිරීමෙන් පසු ලබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබා දුන් බව සඳහන් කරමින් අමාත්‍යවරයා ඊයේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකුත් යොමු කළා කියලා වාර්තා කරද්දී දිව ඉන පුවත්පතට අවධානය යොමු කරනවා. දිව ඉන පුවත්පත මේ ගැන තවදුරටත් වාර්තා කරනවා. ඒ තමයි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සාකච්ඡා අවසන් වුණාට පස්සේ ඒක සාකච්ඡා අවසන් වූ ස්තනින් අකුරක් නෑර ජනතාවට කියනවා. ඇමති ගම්මන් පිළ කියයි කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා. අද දිවයින පුවත්පතට මේ සමාගම පිහිටුවා තිබුණත් ඊට අදාළව ඉන්දිය තෙල් සමාගම සමග සාකච්ඡා කරලා ඒ බලධාරීන් අතර කරන ද්විපාර්ශ්වික සාකච්ඡා තාම ඉවර නෑ. ත්‍රිකුණාමල තෙල් ටැංකි 99 ප්‍රයෝජනට ගැනීමේ සංවර්ධන ව්‍යාපෘතියට ඇමරිකන් ඩොලර් මිලියන 99ක් වැය වෙනවා. එබැවින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඒක තනිව වියදම් කරන්න බෑ. ඒ මුදල නෑ. ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන ස්ථාපිත සමාගම මගින් රටට යහපතක් කිරීමට තමයි සැලසුම් කරන්නේ. මේ තෙල් ටැංකි 99 ප්‍රයෝජනට ගෙන නෑ. ඒවා ප්‍රයෝජනට ගන්න නම් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ, සංවර්ධනය කරන්න ඕනේ. ඒ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මුදල හොයා ගැනීම සඳහා තමයි මේ සමාගම පිහිටුවන්නේ. කොහොමුණත් තමා ද හින්දු පුවත්පතට ප්‍රකාශ කළා වගේම මාසයක් යාමට කලින් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් ඇමති ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කළා කියලා අද දිවෙන පුවත්පත සඳහන් කරනවා. දිවෙන පුවත්පතෙන් ඒ වාර්තාව අපි උපුටා ගත්තා. ඊට පස්සේ මේ අතරේ අරුණ පුවත්පතේ මුල් පිටුවේ වෙච්ච වාර්තාවක් තියෙනවා. ඒ තමයි දැන් ඉන්දියාව මේ ගිවිසුම එහෙම නැත්නම් ඉන්දියාව තෙල් ටැංකි ටික සංවර්ධනය කිරීම සඳහා
ඒකාබද්ධ සමාගමක් පිහිටුවන්න දායක වෙද්දී ජනවාරි මුල චීන විදේශ ඇමති ලංකාවට කියලාත් වාර්තා කරනවා. අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරපු පුවතක් නයනතරංග ගමගේ වාර්තා කරන චීන විදේශ ඇමති වැන් ඊ මහතා ජනවාරි 7 සහ 8 කියන දවස් දෙකේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිමිත බව ඉන්දීය ප්‍රවෘත්ති සේවාව වාර්තා කරනවා. ඉන්දීය ප්‍රවෘත්ති සේවාව මේක වාර්තා කරන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධව ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට කටයුතු කරමින් යන අතරතුරේදී මේ චීන විදේශ ඇමතිවරයාගේ සංචාරය විශේෂ අවධානයට ලක් කළ යුතුයි කියලායි ඔවුන් සඳහන් කරන්නේ. තෙල් ගැන කතා කරපු නිසාම ඉදිරියේදී විදුලි හිඟයක් ඇති නොවෙන්න අවශ්‍ය උපදෙස් රජය විසින් ලබා දීලා තියෙනවා කියලා වාර්තා කරනවා ශිරාන් රණසිංහ. ඒ ලංවීම සභාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අඛණ්ඩ විදුලි ලබා දීමට ගල් අඟුරු සහ ඉන්ධන ඩොලර් දීමට එකඟ වුණා කියලා වාර්තා කරනවා දිව ඉන පුවත්පත. ඒ අනුව දිව ඉන පුවත්පත වාර්තා කරන ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MCC ෆර්ඩිනැන්ඩ් මහත්මයා කියනවා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් කෝටි 300ක් වසරකට වැය කරනවා. ඒ වගේම ඉන්ධන මිලදී ගැනීම සඳහා මාසයකට ඩොලර් මිලියන 360ක් අවශ්‍යයි. මේ තත්ත්වය හමුවේ ලබන වසරේ විදුලි අර්බුදයක් ඇති වේවිද කියලා ඇහුවම ඒකට දෙන උත්තරේ තමයි මේ නියඟයක් පැමිණියත් ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර මගින් රටට අවශ්‍ය විදුලිය බලය ලබා ගන්නවා. ඒ අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු අඛණ්ඩව මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට LC ඕපන් කිරීම සඳහා රාජ්‍ය බැංකු දෙකක් එකඟ වූ බව ඒ මහතා සඳහන් කරනවා. ඒ කියන්නේ ඉදිරියේදී මේ පෑවිල්ල දරුණු වෙලා ජල විදුලි උත්පාදනය අඩු වුණත් ගල් අඟුරු වලින් සහ ඩීසල් වලින් ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවලා විදුලිය කපන්නේ නැහැ කියන එක කියනවා. හැබැයි නොරොච්චෝල නිතර ලෙඩ වෙන එක තමයි ඊළඟට ප්‍රශ්නේ. ඔය අතරේ අපිට අමතක වෙච්ච කාරණා තියෙනවා. ඒ තමයි ජාතික ආරක්ෂාව සහ රටේ ස්වෛරීත්වය. අපේ පොලිසියට සහ හමුදාවට විරුද්ධව සුකාගෙන් තදබල වාර්තාවක් කියලා කීර්ති වර්ණකුරුසුරේ වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. මේ අර්බුද සියල්ල මගින් අමතක කරපු ජාතික ආරක්ෂාව සහ රටේ ස්වෛරීත්වය. රටේ ස්වෛරීත්වය පාවා දුන්නේ කවුද කියන එක සහ මේ අර්බුද මතු කරන අර්බුද නිර්මාණය කරන අර්බුද මගින් නැවත රට ස්වෛරීත්වය පාවා දීපු උදවිය මොකකටද කැසකවන්නේ කියන එක පැහැදිලි වෙනවා මේ පුවතත් එක්කම. ශ්‍රී ලංකාවේ පොලිසිය සහ හමුදාව සැකකරුවන්ට දරුණු වද හිංසා පමුණුවන බව දක්වමින් පිටු 97ක වාර්තාවක් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිණී යස්මින් සුකා විසින් ඇමරිකානු රජයට සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ වෙත ඉදිරිපත් කළා තියෙනවා. මේ වාර්තාවේ අරමුණ වී ඇත්තේ පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් රැසකට සම්බාධක පැනවීමයි. හැබැයි මේ වාර්තාවට සාක්ෂි ලබා දීලා තියෙන්නේ කවුද කියලා හෙළි කරන්නේ නැහැ. හිටපු කොටි ක්‍රියාකාරීන් තමයි මේකට සාක්ෂි ලබා දීලා තියෙන්නේ. එහෙත් එම සැකකරුවන් කවුදයි ඇය හෙළි කර නැත. එතකොට යස්මින් සුකාගේ මේ වාර්තාවේ ඇය කියනවා අපේ හමුදාවේ සහ පොලිසිවල නිලධාරීන්ට සම්බාධක පැනවීමට බලපෑ හැකි වාර්තාවක් ඇය නිකුත් කරනවා. හැබැයි ඒ වාර්තාවට සාක්ෂි දුන්නේ කවුද කියලා කියන්නේ නැහැ. එතකොට මූලාශ්‍රය අපැහැදිලි නම් මේක ඇත්තද නැත්තද? මෙන්න මානව හිමිකම්. අපි ඊයේත් කතා කළා බටහිරින් ගේන මානව හිමිකම් වල රෙද්ද පල්ලෙන් බේරෙන නරිවාදම ගැන. මෙන්න මේක තමයි මානව හිමිකම් කියලා ලංකාවෙත් සිවිල් සංවිධාන සහ ඒ සිවිල් සංවිධාන විසින් උල්පන්දම් දෙන සමහර දේශපාලනඥයන් මේ මානව අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. මානව අයිතිවාසිකම් කියන්නේ උත්තරීතර සංකල්පයක් පිළිබඳව ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ බටහිරින් අඳුන්වන මානව හිමිකම් පිළිබඳව නැවත වතාවක් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. සහ ලංකාවෙත් එහෙම මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන සිවිල් සංවිධානවල උදවියට නැවත පෙන්වන්න කැමති යස්මින් සුකා වාර්තාවක් ගේනවා. හැබැයි මේ වාර්තාවේ තොරතුරු දුන්නේ කවුද කියලා කියන්නේ නැහැ. එතකොට මේ වාර්තාවේ තියෙන කරුණ ඇත්තද නැත්තද කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඔන්න රෙද්ද පල්ලෙන් බේරෙන නරිවාදා. කොන්දොස්වල නැතුව ස්වයංක්‍රීය ගෙවීමේ ක්‍රමයකට බස් ධාවනය හඳුන්වා දෙනවා. අද එනෝ ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් පදනම් කරගනිමින් කොන්දොස්වලවරු නොමැතිව බස් රථ ධාවනය කිරීමේ නව වැඩසටහනක් අද උදෑසන ආරම්භ කරනවා. හැබැයි මේකට කැමති නැහැ කියලා කියනවා අංජන ප්‍රියන්ජිත්. කොන්දොස්වල 20000ක් අනාථ කරන මේ වැඩේට කිසිසේත් මිද දෙන්නේ නැහැ. ගැමුණු විජේරත්නගේ මේ වැඩේට අපි එක හෙලා විරුද්ධ වෙනවා කියලා ඔහු කියන්නේ අපි කොන්දොස්වලවරු පාරට බස්සනවා කියලා. බන්ධනාගාරයේ තාත්තට බත් ඇතුලේ කුඩු ඇදලා 15 හැවිරිදි දියණිය සහ තවත් අයෙක් අත්අඩංගුවට ගත් පුවත වාර්තා කරන්නේ අද දිවයින පුවත්පත. මෙහෙම තාත්තලාත් ඉන්නවනේ මුළු ජීවිතාන්තය දක්වාම සිරදඬුවමට ලක් වෙච්ච පුද්ගලයෙක්ට තමයි තමන්ගේ 15 හැවිරිදි දියණිය මගින් මේ විදියට කුඩු ඇදගෙන තියෙන්නේ. එහෙම තාත්තලා ඉඳිද්දි
මෙහෙම තාත්තලත් ඉන්නවා. නිකවැරටිය රෝහලට ලක්ෂ 12ක වෙන්ටිලේටර් යන්ත්‍රයක් දුන් කැස්බෑවේ පවනි ගැන පුවත වාර්තා කරද්දී පවනිගේ තාත්තා දියණියගේ අරමුණ සහ දියණියගේ අවශ්‍යතාව වෙනුවෙන් දියණියගේ සිහින සැබෑ කිරීම සඳහා කරපු කැපකිරීම ගෙදර තිබූ මෝටරිය ගිලන් රියක් කළා. ශ්වසන අපහසුතාවෙන් වසර 13ක් ගිලන් ඇඳක නවකතාවෙන් ලැබුණු මුදල රෝගීන්ගේ යහපතට. යනෝ ශ්වසන අපහසුතාව විඳගනිමින් රෝහලේ ඇඳක් මත ඉඳමින් තමන් රචනා කරපු නවකතාව විකුණලා රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාගෙන ඒ මුදලෙන් නිකවැරටිය රෝහලට ලක්ෂ 12ක වෙන්ටිලේටර් යන්ත්‍රයක් ශ්වසන ආධාරක යන්ත්‍රයක් දීපු පවනි ලෝකෙට වීරයෙක් අපිට වීරයෙක්. ඊයේ පෙරේද දවසක ජනමාධ්‍ය මැතිතුමත් කියලා තිබුණා කූරියන් සහ වීරයන් අතර වෙනස හඳුනා ගන්න ඕනේ කියලා. එහෙම බැලුවාම පවනි කියලා කියන්නේ වීරයෙක්. වීරයන් ගැන කිව්වයින් පස්සේ අද පුවත්පත වාර්තා කරනවා බුද්ධංගල ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහභාගී වූ අන්දම සහ ආදාහන පූජෝත්සවයේ 31 වනදා පැවැත්වෙන බව අද පුවත්පත වාර්තා කරද්දී මේ බුද්ධංගල ආනන්ද හිමියන් ගිහි කාලේ කත්තිරණගේ පුතා කියලා අනාවරණයක් කරනවා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා. එදා මේජර් ජෙනරාල් ආනන්ද මෙදා බුද්ධංගල හිමිපාණෝ. මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර කීර්තිශ්‍රී ධර්මාදීපාරක්ෂක පසු කලෙක බුද්ධංගල ආනන්ද හිමිපාණන් වහන්සේ නමින් සසුන්ගත වුණා. ඔහු ගිහි කාලේ හොඳ ක්‍රීඩකයෙක්ලු. එකල ඉංග්‍රීසි පුවත්පත් තුළ ක්‍රීඩා පිටුවේ ආනන්දගේ ගෝල් ප්‍රහාර වළක්වන ඡායාරූප බහුලව පළ වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ගී පද රචකයෙක්. ආනන්ද විසින් ලියූ එකම ගීයේ ගී පද රචනය කළේ එහි සංගීත නිර්මාණය කළේ රෝහණ වීරසිංහ. සංගීතය නිර්මාණය කරලපු ඒ ගීතය ගායනා කරන්නේ දමයන්ති විජේසූරිය සහ නුවන් නයනජිත් කුමාර. තරුණ හිතට වද දෙන මොනවාදෝ පෙනෙනවා කවුරු නිසාදෝ පුතුනේ මොනවා නිසාදෝ කියලයි උන්වහන්සේ රචනා කරපු එහෙම නැත්නම් ගිහි කාලේ එතුමා රචනා කරපු ගී පද රචනාව. ආනන්ද වීරසේකරන්ගේ මව සුමනා වීරසේකර ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළි චිත්‍රපටයේ කත්තිරණාගේ චරිතය රඟපෑවාය. මාතර හාමිනේට පියල්ගේ විවාහ යෝජනාව කියන්නේ ඇයය. ඒ අනුව කලාවට සම්බන්ධයක් තිබුණා. ඒ වගේම එක්තරා මොහොතක ජීවිතයේ රණවිරුවෙක්. හැබැයි මෙදා බුද්ධංගල ආනන්ද හිමිපාණෝ. ඒ ලිපිය අපි උපුටා ගත්තේ අද ලංකාදීප පුවත්පතින්. ඊළඟට ශ්‍රී ලංකාවේ ෂෙනුකගෙන් රන් පදක්කම් 4ක් ආසියාවේ සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ෂෙනුකගෙන් රන් පදක්කම් 4ක් කියන ජයග්‍රාහී පුවත කියනවා වසර 2020 ක්‍රීඩකයාගේ සම්මානයට වනිඳුගේ නමත් නිර්දේශ වී කාලයකට පස්සේ අපේ ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වසරේ ක්‍රීඩකයා බවට පත්වීමේ මුවබීටටම පැමිණ තිබෙනවා. වනිඳුට සුබ පැතුම්. වනිඳු වසරේ ක්‍රීඩකයා 2020 ක්‍රීඩකයා බවට පත් වේවි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා පෙළ සහ පාකිස්තාන කණ්ඩායම එනවා. ශ්‍රී ලංකා පෙළට කොවිඩ් අවදානමක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පාකිස්තාන අවසන් පූර්ව තරගය අද කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේ තමයි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත්. විලාසිතා මන බඳිනා විලාසිතා මන බඳිනා විලාසිතා. ඔන්න බලන්න ඊළඟ අවුරුදු 2022 අවුරුදු දැන් ජනවාරි 3 වෙනිදා ඉඳලා සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයන්ුත් වැඩට ගෙන්නනවා කියලා කියනවනේ. ඒ අවුරුද්දේ අලුතෙන් යද්දි මෙන්න විලාසිතා කරනවා නම් මෙන්න විලාසිතා. අද පුවත්පතට අවන්ත ආටිකල නිර්මාණය කරනවා. ඒ අනුව යනවනම් ඔන්න නෝන මහත්තුරුන්ට ඊළඟ අවුරුද්දේ අලුත් විලාසිතා තියෙනවා. කැරට් වලින් කරාබු දාන්න පුළුවන්, මාළු මිරිස් වලින් මාල දාන්න පුළුවන්. කොහොමද අදහස? මාළු මිරිස් වලින් මාල දාන්න පුළුවන්, කරාබු දාන්න පුළුවන් කැරට් වලින්. ඕන්න නෝන මහත්තුරුන්ට රත්තරන් වලට වඩා වටින ඉස්තරන් ආභරණ. ඔය විලාසිතාව හොඳයිද? කල්පනා කරලා බලන්න. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක තෝරගන්නවා. ඊළඟට චීන විදේශ ඇමති ලබන මාසේ ආපහු ලංකාවට එනවලු. වාහනවල හෝන් ගලවන්න වෙයිද සර්? නැත්නම් හෝන් ගහනවනේ. එම්.ඩී. වීරරත්නගේ පොකට් කාටුන් එක තමයි මරිසිපාල. දෛනික ගෑස් අවශ්‍යතා ඉක්මනින් සපුරනවලු. එතකොට දැන් සපුරලා තියෙන්නේ දෛනික පිපිරුම් අවශ්‍යතාවනේ. දැන් සපුරලා තියෙන්නේ දෛනික පිපිරුම් අවශ්‍යතාවනේ. ඒක ඉවර කරපු ගමන්ම දෛනික ගෑස් අවශ්‍යතාවත් සම්පූර්ණ කරනවාලු.
අංජනගේ කාටූන් එක පොකට් කාටූන් එක තෝරගන්නවා දිනමින පුවත්පතෙන්. ස්ටේෂන් මාස්ටර්ගේ ස්ට්‍රයික් එක ඉවරයිලු. අයියෝ දැන් ඉතින් ටිකට් අරන් එපා යන්න. දැන් ඉතින් ආයෙ අපි කෝච්චිය යන්න වෙන්නේ ටිකට් අරගෙන. ස්ටේෂන් මාස්ටර්වරුන්ගේ වැඩ වර්ජනයේ දිගටම තිබුණා නම් 31 වෙනිදාටත් ගමේ යන්න තිබුණා ටිකට් නැතුව. අංජනට පේනවා මහ බැංකුව අධිපතිවරයා ඩොලර් කියලා ඔළුව කස කස ඉන්නවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා IMF. එතුමාගේ හිතේ තියෙන්නේ IMF. ඊළඟට දාස නිර්මාණය කරන කාටූන් එකට යනවා. දාස නිර්මාණය කරන කාටූන් එක අද ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නවා. උදේ ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නායකර මේ ඇමතිවරු කොයි දේ කිව්වත් ඉන්නේ කොහෙද? ඉන්නේ ජනාධිපතිතුමාගේ දත් ඇඳි දෙක මැද. ජනාධිපතිතුමාගේ දත් ඇඳි දෙක මැද ඉඳන් තමයි මේ කියන කරන දේවල් ඔක්කොම කරන්නේ. දත් ඇඳි දෙක එකට වැහුනොත්, පියවුනොත් මොකද වෙන්නේ? ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටයි යන්නේ. දිනමින පුවත්පතෙන් තෝරගන්නේ රනිල් මත්තල වී ගබඩා කළේ සජිත්ව විනාශ කරන්නනේ බං. ගුවන්තොටුපොළ හැදුවේ සජිත් කියලා අපි දැනගෙන හිටියේ නෑනේ සර්. ගුවන්තොටුපොළ හැදුවේ සජිත් කියලා අපි දැනගෙන හිටියේ නෑනේ සර්. ඊළඟට තවත් කාටූන් අතරේ අද ඕකයි තත්ත්වය තියෙනවා. අනුරාධ හිරිපිටේ තමයි ඕකයි තත්ත්වේ කවි පබදින්නේ. යනවා නම් යන්න කී විට ජනපතිඳු හරහට කතාවකි ගම්මන් පිළ මැතිඳු පැණිවරකා ගහේ ඇතිවන විට පළුදු ජොලියක් සජිත්තත් හිමිහිට අරගයි සිලිඳු ජොලියක් සජිත් හිමිහිට අරගයි සිලිඳු පැණිවරකා ගහේ ඇතිවන විට පළුදු ජොලියක් සජිත් හිමිහිට අරගයි සිලිඳු. එහෙම නිකන් පැණිවරක ගහේ පළුදු ඇති වෙනකොට පැණිවරකාවටත් හෙන වදිනවලුනේ. පැණිවරකාවට ගහේ පළුදු ඇතුණාම සජිත් මහත්තයා පොඩි සිලිඳු සතුටක් ගත්තා කියලා තමයි කියන්නේ. ඒ අතරේ මව්බිම් පුවත්පතට පේනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉන්නව ආණ්ඩුවේ අල්ලපු පැත්තට වෙලා අල්ලපු වැටට වෙලා ජනතාව කැප වෙද්දි ආණ්ඩුව සැප ගන්නවා සජිත් කියයි. ආණ්ඩුව ඇතුලේ ගහමරා ගැනීම ඒවා තියෙනවා. ඊළඟට පිපිරීම් තියෙනවා. මහින්ද මහත්තයත් ඔළුව එළියට දාලා බලාගෙන ඉන්නවා. මහින්ද මහත්තයාගෙන් දැන් සජිත් මහත්තයා අහනවා සැපද කියලා. ඩොග්ටෝක් ක්‍රියන්ත පෙරේරා නිර්මාණය කරන්නේ අද පුවත්පතට බස් ගාස්තුස් වැඩි කළොත් නන්නත්තර වෙලා ඉන්න අපි යන්න වෙන්නේ බස් එකේ නෙවෙයි හොම්බෙන්. බස් ගාස්තු වැඩි කළාම අපිට යන්න වෙන්නේ හොම්බෙන් කිව්වා. ඒ කියන්නේ ජනවාරි මාසේ 3 වෙනිදා ඉඳලා බස් වල නෙවෙයි යන්නේ හොම්බෙන්. විදුර අබේනායකගේ දවසේ පද 4යි තෝරගන්නේ. වී ගොඩ ගසා මත්තල ගුවන් තොටුපොලේ කළ දේ ගැන සජිත් අදහසකි පළ කළේ පරදාලනු පිණිස මා දිනු ජන බලේ කවුරුත් නොවේ රනිලුයි යෙදුවේ මහ මොලේ. ඒ කියන්නේ තමන්ව පරාජයට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ මත්තල වී ගබඩාවක් බාට පත් කළේ. ඒ රටක් වටින සම්පතක් කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාම තමයි කිව්වේ. මේක ජාතික සම්පතක් කියලා. ජාතික සම්පතක් වෙච්ච මත්තල ගුවන් තොටුපොලේ වී ගබඩා කළේ තමන් ජනාධිපති වෙන එක වළක්වන්න, තමන්ට ජන බලය ලැබෙන එක වළක්වන්න කියලා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ. ඒකට තමයි ඒ කවිය. ඕවා තමයි අද ජාතික පුවත්පත් වල තියෙන කවි, කතා ඔය ආදී දේවල්. ජාතික පුවත්පත්වල සියලුම කතුවරුන්ට ඊළඟට ලිපි හොයන, තොරතුරු හොයන සියලුම මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අපි මේ උදේ පාන්දර ඇවිල්ලා පුටුවක හරි බහිර ගිහිල්ලා වාඩි වෙලා කතා කළා වුණාට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඔවුන් කන කට්ටක් දන්නේ ඔවුන්ගේ කටුපෑදුණු කටු බයිසිකලේ එහෙම නැත්නම් බයිසිකල් කටු එහෙම නැත්නම් දැන් නම් ඔවුන්ගේ ජීවන තත්ත්වයක් ටික ටික හොඳ තත්ත්වයට පත් වෙමින් යනවා. ඔවුන් කන කට්ටක් දන්නේ ඔවුන්ම තමයි. ඒ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අපි මේ අවුරුද්දක් අවසාන වේගෙන යන වෙලාවේදී ස්තුතිය පළ කරනවා. මොකද ඔවුන් ඒ කැපවීමෙන් සහ ඔවුන්ගේ පුවත් ඇසින් දකින්න දේවල් තමයි බොහෝ විට අපි වාර්තා කරන්නේ. ඒ වගේම පත්තරයක කඩතුරු මණ්ඩලයේ ඉන්නවා. කඩතුරු මණ්ඩලයේ ඉන්න මාධ්‍යවේදීන් ඔවුන් කොළඹ තමන්ගේ
රාජකාරිය හරියට ඉෂ්ට කරන නිසා තමයි ජාතික පුවත්පත්වල විවිධ ප්‍රධාන පුවත් සිරස්වල ලැබෙන්නේ. අපි සියලුම දෙනාට ස්තුති පළ කරනවා. ඒ වගේම අපි උපරිම උත්සාහ ගන්නවා උන්ට සාධාරණය කරන්න, ඔවුන්ගේ නම ගම කියලා ඒ ගෞරවය ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි ඡායාරූපයේ සඳහා ඉඩක් දෙන්න. ඊළඟට ඒ සිරස්වල තියෙන විශේෂතාව වටිනාකම ගැන කියන්න උත්සාහ ගන්නවා. ඒ අපේ හදවතේ ඔවුන් ගැන තියෙන ගෞරවය පළ කිරීමක් විදියට. ඒ නිසා මේ අවුරුද්දක් හමාර වෙගෙන යන වෙලාවේදී අපි මේ අවුරුද්ද පුරා සිරස්තල ගොනු කරපු සියලුම මාධ්‍යවේදීන්ට ඒ වගේම තාක්ෂණික අංශවල බොහෝ දෙනෙක් හිටියා. ඒ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා. දැන් යන්න කාලේ හරි. හැබැයි වෙනද නම් මේ වෙනකොට යන්න සංඥාව ඇවිල්ලා අද පොඩි ඉඩක් තියෙනවා. ඒ නිසායි මේ වෙලාව ගත්තේ. කොහොම වුණත් පරිස්සමෙන් ඉන්න. ඔමික්‍රෝන් ප්‍රභේදයේ 11%ක වේගයකින් ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. නැත්නම් රෝගීන් සංඛ්‍යාව ආසාදිතයන් සංඛ්‍යාව 11%ක් දක්වා වැඩි වෙලා තියෙනවා ලෝකේ. ඉන්දියාවේ පෙරේදාට සාපේක්ෂව ඊයේ ආසාදිතයන් සංඛ්‍යාව 44කින් වැඩි වෙලා. ඒ නිසා තුන්වන මාත්‍රාව ලබා ගන්න මේක අපිට ලැබුණු භාග්යක්. තුන්වන මාත්‍රාවත් ලබා ගන්න අවස්ථාව හිමිවීම රටක් විදියට රටක පුරවැසියන් විදියට අපිට ලැබිච්ච භාග්යක් වාසනාවක්. ඒ නිසා එන්නත ලබා ගන්න පරිස්සමෙන් ඉන්න. ඔබට ආයුබෝවන්.